ශ්‍රී ලංකා රත්තරන් හදවත් වැඩසටහනේ අපි ජපානයේ ප්‍රාන්ත කීපයකම හොනරරි කොන්සලර් වන සුනිල් ගමගේ මැතිතුමා සමග කතා බහකට එක් වෙනවා. අගන් අයිබෝ තරම කිව්වොත් එහෙම ඔබතුමා වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් අපි අදහන. ඉදා කාලේ ඉඳලම ජපානයේ අහිංසක මිනිසුන්ට සෑහෙන උදව් කරා. ඒ වගේම හැම කටයුත්තකටම සමහර ලාට මිනිහෙක් මැරෙනවා, ආසනීප වෙනවා, ඒ අයට උදව් කරා. ඒ වගේම සංගීත ප්‍රසංග, නොයෙකුත් විනෝද වැඩසටහන් මෙහි ඇති වුණා. ඒ හැම අවස්ථාවකම ඔබතුමා උදව් කරා. ඔබ වගේ කෙනෙකු මේ රටේ ඉඳීම මේ ලංකාවේ වාසය කරන සිංහල ජනතාවට, දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට ලොකු හයියක්. ඉතින් මං ආසයි ඔබතුමාගෙන් කොහොමද අතීතය ස්පාසල් ගියේ, කොහොමද ඊට පස්සේ ගම්තොට කොහෙද, ඒ විස්තරේ පොඩ්ඩක් දැනගන්න. මගේ ගම දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැදගම කියන ග්‍රාමය. යාල අබේ භූමියට ළඟ තියෙන ඉතාමත් පිටිසර සුන්දර ගමක තමයි මම ඉපදුනේ. ඊට පස්සේ මම ගමේ පාසලෙන් තමයි ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ. ඊට පස්සේ මම නගරේ පාසලට ගියා. අම්බලන්තොට තේරපුත්ත මධ්‍ය මහා විද්‍යාලය. එතනින් උසස් පෙළ දක්වා ඉගෙනගෙන උසස් පෙළ ජීව විද්‍යාංශයෙන් සමත් වෙලා වැඩිපුර අධ්‍යාපන සඳහා මම කොළඹට ආවා. ගමේ ජීවිතය ගැන කියන්නට කලින් මම මේ අවස්ථාවේ අපේ ජපානයේ සිටින ශ්‍රී ලංකා ප්‍රජාවට සහ ශ්‍රී ලංකාවේ සිටින අපේ ජනතාවටම විශේෂයෙන්ම මතක් කර දිය යුතුයි. මේ සම්මුඛ සාකච්ඡාව මාහට ලබා දෙන ප්‍රේම් ජීවමාන මැතිතුමා. අපි ආදරේ වදනක් වශයෙන් කියනවා නම් ප්‍රේම් අයියා සියලුම දෙනා අමතන ආදර ආමන්ත්‍රණ. ප්‍රේම් අයියා තමයි ඇත්තටම කියනවා නම් ජපානයේට ශ්‍රී ලංකාවේ අපේ සංගීතය, ගායනය, වාදනය සහ අපේ සංගීත සංස්කෘතිය ලංකාවට ජපානයට අඳුන දුන්නේ ප්‍රේම් අයියා කිව්වොත් මට හිතෙනවා මම නිවැරදි කියලා. මම එතන ඉඳලා මගේ ජීවිත කතාව පටන් ගන්න. කෙටියෙන් කියනවා නම් කොළඹට ඇවිල්ලා කොළඹින් ජපානයට ආවා. ජපානයට ආවේ 1989 වර්ෂයේ. මම ලංකාවේ ඉද්දී අවුරුදු 13 ඉඳලා ජපාන් කරාටේ කරා. ඒකට හේතුව මම ජපානයට හරිම ආදරේ පොඩි කාලේ. මොකද ජපාන් මිනිස්සුන්ගේ සංස්කෘතිය, සාරධර්ම සහ යාළගේ උත්සාහවන්තභාවය. ඊටමත් මම ඒකට ඇලුම් කළා, ආදරේ. මට හිතුණා මම ඉස්සෙල්ලම මගේ පවුල ගොඩ ගන්නවා. ඊට පස්සේ මගේ ගම ගොඩ ගන්නවා. ඊට පස්සේ මගේ නගරය ගොඩ ගන්නවා. අවසාන වශයෙන් මගේ රට ගොඩ ගන්න ඕන කියන අදහසක් පුංචි කාලේ ඉඳලා මට ඇති වුණා. මට හිතෙන්නේ අදහස ඇති වෙන්නේ නැත්තේ අපි හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිබුණ සියලුම දෙනා දන්නවා
ඉතාමත් සුස්ක පරිසරයක් තියෙන ඉතාමත් ද්‍රවිඩතාවයෙන් පෙළෙන දිස්ත්‍රික් වලින් එකක් තමයි හම්බන්තොට දිස්ත්‍රික්කය. ඒක තමයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකට හේතු වෙන්නේ නැති උගතුන් විශාල ප්‍රමාණයක් බිහි වෙනවා. දක්ෂයින් ඉතාම ප්‍රමාණයක් බිහි වෙනවා. නායකින් ඉතාම ප්‍රමාණයක් බිහි වෙනවා. මට හිතෙන්නේ ඒකත් එක හේතුවක් වෙන්නේ. එම නිසා ඒ වගේ දිස්ත්‍රික්කයක ඒ වගේ ගමක ඉපදුණු මට හිතෙන්නේ ඒ ජාන සහ ඒ ලේ තිබුණු නිසා මම මේ වගේ අපේ රට වගේ 100ක් ගුණයක් විතර ආර්ථිකයෙන් දියුණු ජපානයට ඇවිල්ලා ජපානය වගේ රටක් අපේ රටත් ඒ තත්ත්වයට බිහි කරන්න ඕන කියලා අත්‍යවශ්‍යතාවයක් මගේ හදවතේ තියෙනවා. ඒක තමයි ඇත්තටම කියනවා නම් මම ජපානයට මුලින්ම පා තැබීමට හේතු වුණේ කියලා කිව්වොත් මම නිවැරදි කියලා මට හිතෙනවා. ජපානයේ ඉස්සෙල්ලාම ඇවිත් ඔබතුමා මොනවද කරේ? මම ජපානයේ මුලදීම ඇවිල්ලා ජපන් සංස්කෘතිය සමගම කරාටේ ශිල්පය හැදෑරුවා. මම මුලින්ම පටන් ගත්තේ කරාටේ චොක්සින් කරාටේ කියන සටන් කලාව. ඒ මූලස්ථානයේ ඔයාම මාස්ටර් කියන ගුරුවරයාගෙන් තමයි ලෝක ප්‍රසිද්ධ ගුරුවරයාගෙන් තමයි ඉස්සෙල්ලාම කරාටේ ශිල්පය හැදෑරුවේ. ඒකම මම ජපානයේ පැරණිම කරාටේ ශිල්පය වෙන ෂෝටෝකයි. එම ආයතනයට බැඳිලා එම ආයතනයේ මූලස්ථානයේ මම කරාටේ ශිල්පය ඉගෙන ගත්තා. මම එනකොට කළුපටි දරයෙක් විදිහට තමයි ජපානයට ආවේ. නමුත් අපි ලංකාවේ ඉගෙනගත්තු කරාටේ ප්‍රාථමික වැඩි නිසා ජපානයේ මට ආපහු බිඳුවේ ඉඳලා මුලින් ඉඳලා පටන් ගන්න සිද්ධ වුණා. මම ඒ අභියෝගයේ බාර අරගෙන මම මුලින් ඉඳලම බිඳුවේ ඉඳලා පටන් අරගෙන අවසානයේදී කළුපටි 4 වෙනි ශ්‍රේණිය දක්වා ඒ වගේම අග්නිදීර්ඝ ආසියාවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් පත් වෙන කල් මම කරාටේ ශිල්පී තාත්මක සාර්ථකව ඔබතුමා ආචාර්ය පදවියක් ලබනවා. අධ්‍යාපන පැත්තෙන් කොහොමද ආචාර්ය පදවිය ලැබුවේ? කරාටේ වලින්ද නැත්නම් වෙන? මම ලංකාවේ ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ කළා. ඊට පස්සේ ව්‍යාපාරික අංශයෙන් මම කොළඹ යුතු විශ්වවිද්‍යාලයේ උපාධියක් කළා. ඊට පස්සේ ජපානයට ඇවිල්ලා ජපානයේ හොක්කයිඩෝ බුන්කියෝ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා එහිදී ආර්ථික විද්‍යාව සහ ආර්ථිකය සහ අන්තර්ජාතික සම්බන්ධතා ඉන්ටර්නැෂනල් රිලේෂන්ෂිප් යන විෂයන් දෙක හදාරලා අවසානයේදී මම ලියපු කෘතියට අන්තර්ජාතික සම්බන්ධතා නැයින් ලියපු කෘතියට ජපානයේ හොක්කයිඩෝ බුන්කියෝ විශ්වවිද්‍යාලයේ ලැබෙන විදේශිකයට ලැබෙන පළවෙනි ආචාර්ය උපාධිය මට හිමි කරගන්න පුළුවන්. ඉබරකි කෙනෙක්ගේ මම කියන්නේ ඉබරකි ප්‍රාන්තයේ සාර්ථක ව්‍යාපාරික වශයෙන් පෞද්ගලික කාලයේ දැන් අවුරුදු මම හිතන්නේ අවුරුදු 20කට 15කට ඉස්සෙල්ලා සාර්ථක ව්‍යාපාරික වශයෙන් ඔබතුමා ප්‍රධාන තැනක් ගත්තා. මොකද්ද ඒ ගැන ඔබතුමාට කියන්න? මම මුලදීම ටෝකියෝ වල තමයි ජීවත් වුණේ අධ්‍යාපන ලබන කාලෙ දිගටම. ඊට පස්සේ මම රටවල් කීපයකම ආයතන කීපයක් පටන් ගත්තා. නිව්සීලන්ත, දුබයි, පිලිපින්, ඒ වගේම ශ්‍රී ලංකාව. මම ජපානයේ ව්‍යාපාර පටන් ගත්තේ 1997 සමූහ ව්‍යාපාරයක් විදිහට කම්පැනි ලිමිටඩ් විදිහට ට්‍රේඩ් ආනයන අපනයන සම්බන්ධ වාහන මැෂිනරි ඒ වගේ දේවල් සම්බන්ධ ව්‍යාපාරයක් පටන් අරගෙන අවුරුදු 20ක් පමණ දුරට කරගෙන ඒ අතරම තමයි මම රටට සේවය කරන්න විශේෂම අවශ්‍යතාවයක් තිබුණා ලොකුවටම. එම නිසා මම ව්‍යාපාරය සාර්ථකව කරන අතරම මට ලොකු ඇඟේ තිබුණා මේ රටට ජාතියට වැඩ කරන්න ඕනේ කියලා.
එම නිසා දැනට මම ඒ ව්‍යාපෘති එක එක්කෙනාට බාර දීලා මම දැන් අලුත් තව ව්‍යාපෘති පටන් අරගෙන සිටිනවා. මම දන්න තරමින් ඔබතුමා තමයි මෙහා ට්‍රේන් වීසා වලට වැඩිපුරම ගෙනාවේ. එතකොට ට්‍රේන් වීසා වලට ගෙනාපු විශාල පිරිසක් මේ ප්‍රාන්තවල ඉන්නවා. ඒ ට්‍රේන් වීසා ගැන යම් කිසි අදහසක් කියන්න පුළුවන්. ඔව් අවුරුදු 15ක විතර කලින් අපේ ශ්‍රී ලංකාවෙන් ජපානයට ඇවිල්ලා හිටියේ මට හිතෙන්නේ 200 ගණනක් විතර තමයි තාක්ෂණික පුරුණු පාඨමාලාවල වලට ඇවිල්ලා හිටියේ. මම බැලුවා ශ්‍රී ලංකාවේ තරුණයා විශාල බිරකියාවකින් පෙළෙන තරුණයා හිටියා. ඒ වගේම ආර්ථික වශයෙන් ඉතාමත් දුබල ළමයි ඒ කට්ටිය. මට හිතුණා ඇයි මම විතරක් මේ ජපානයේ ඇවිල්ලා මම විතරක් ව්‍යාපාර කළා මම විතරක් දිනු වෙලා ඉන්නේ ඇයි මම වගේ තවත් දසදහස් ගණනක් ලංකාවේ ඉන්නව නේද කියලා. මට හිතුණා ඒ එක්කෙනෙක් දෙන්නේ 100ක් 1000ක් හරි ජපානයට ගෙනාවොත් ඒ පවුල් 100ක් 1000ක් හරි හොඳ තත්ත්වයකටපත් වෙනව නේද ආර්ථිකව ශක්තිමත් වෙනව නේද ගොඩ යනවා නේද කියලා. ඉතල තමයි මම මේ ආයතන දෙක පටන් ගත්තේ ජපානයේ සහ ශ්‍රී ලංකාවේ. ජපානයේ සුකුබා ටෙක්නිකල් ප්‍රොමෝෂන් ඇසෝසියේෂන් කියලා ජපානයේ ඒ වගේම ලංකාවේ සුකුබා ප්‍රොමෝෂන් කම්පැනි ලිමිටඩ් කියලා ආයතනයකට පටන් අරගෙන ජපානයේට ලංකාව නියෝජනය වෙන විදිහට සෑම දිස්ත්‍රික්කයකම මගේ ගම විතරක් නෙමෙයි මගේ දිස්ත්‍රික්ක විතරක් නෙමෙයි මගේ පළාත විතරක් නෙමෙයි හම්බන්තොටද නුවරද අනුරාධපුරයේද පොළොන්නරුවද කුරුණෑගලද කොළඹද සෑම තැනකම නියෝජන විදිහට මම අහිංසක දුප්පත් යම්කිසි ප්‍රමාණයකට අධ්‍යාපනය ලැබපු දක්ෂ ළමයි දැනට 175ක් පමණ ජපානයට ගෙනල්ලා තියෙනවා. ශ්‍රී ලංකාදීප රත්න හදවත් වැඩසටහනින් අපි හොනරි කොන්සලර් සුනිල් ගමගේ මෙතුමා සාකච්ඡාවට සහභාගී කරගත්තා. එතුමා කාර්යබහුල පුද්ගලෙක්. බොහොම ස්තුතියි මේ වැඩසටහනට සුළු මොහොතක් කාලය වැය කිරීම ගැන. ඇත්තෙන්ම මේ පුද්ගලයා අපිට ඕන පුද්ගලෙක් මේ ජපානයේ ජීවත් වෙන පුද්ගලෙක්. සෑහෙන හැම පුද්ගලෙකුටම උදව් කරන පුද්ගලෙක්. ඒ වගේම අපිට දැන් සතුට කාරණක් තියෙනවා. ඊට හේතුව අලුත් තානාපතිවරයෙක් ඇවිල්ලා තියෙනවා. එතුමා රංජිත්වන්ගොඩ තානාපතිතුමා වගේ මේ ඉන්න ශ්‍රී ලාංකේය ජනතාවට උදව් කරන්න කැපවීමකින් ඉන්නේ. සංගීත ප්‍රසංග වලට බාහිර දේවල් වලටද ලංකාවේ මේ ගෙනල්ලා සාමාන්‍යයෙන් වැඩපළවල් ලොකු කම්පැනි වලට ජොබ් වලට දාන්න සෑහෙන මහන්සියක් දරනවා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු අතර ජීවත් වෙනවා. සමහර තානාපතිවරු ඇවිල්ලා සල්ලිකාර මිනිස්සු අතර විතරයි ජීවත් වෙන්නේ. පොඩි මිනිහා ගැන හිතන්නේ. නමුත් මෙතුමා රංජිත්වන්ගොඩ මහත්මයා වගේ පුද්ගලෙක්. අපි ගොඩක් සතුටු වෙනවා එතුමාට අපිට ලැබිච්ච ගැන. එතුමාට ඊනුස් වගේ ජනමාධ්‍ය අරගෙන පාර ගන්නවා.
ඔහුව පන්නලා දාන්න try කරනවා. ඒක අපිට ඉඩ දෙන්න බෑ. මේ කරන්නේ කවුරුවත් නෙවෙයි. ඉස්සර මැටි ගෙවල් වල ඉඳලා මිනිස්සු මරලා මෙහෙට පැනලා මෙහෙ බැඳලා හයි අරගෙන JP කට්ටිය එළවලා ඔය JP එකේ සභාපති නෙමෙයි බාණ්ඩාගාරික කෙනෙක් වගේ හිටපු කෙනෙක් ඒ ඔවුන්ගේ සල්ලි අරගෙන යාඩ් දාගෙන වාහන හොරකම් කළා ලංකාවට ඇරලා විමල් වීරවංශ පන්නවත් එක්කම ඔහුත් ආණ්ඩුවට පැනලා ආණ්ඩුවට වාහන ඇරලා කෝටිපතියෙක් වුණා JP කාරේ. මගේ වැඩසටහනක් තියෙනවා කනේ පහර කියන එක. ඒ කනේ පහරට ජරා වැඩ කරපු හැම මිනිහෙක්ගෙම පැටිකිරිය එළි වෙනවා. අපිට හරි දුකයි. රටේ වස්තුවක් වගේ හිටි ප්‍රේමකිර දල්විස් මරලා දැම්මා. අර සාගරිකා ගෝමස් කියන නිවේදිකාව මරලා දැම්මා. ලංකාවේ අහිංසක විදුහල්පතිවරු මරලා දැම්මා. ග්‍රාම සේවකවරු මරලා දැම්මා. මේ වගේ චරාජීවයක් තිබුණ ඉස්සර. ඔවුන් මෙහෙට පැනලා සංගීතය පෙන්වන්න බෑ උන්ට. උන් විතරක් හැදෙන්න යනවා. උන් විතරක් සදාකාලික ජීවත් වෙන්න යනවා. මරනවා කියලා හිතන්නේ නෑ. මේ රටේ තානාපතිවරයෙකු වශයෙන් හිටියේ දිවංගත ගංගානාථ දිසානායක මහත්මයා සමයේ එක ෆෙස්ටිවල් එකකදී ලංකාවේ 63 දෙනෙක් මෙහාට ගෙනාවා. ගෙනල්ලා තියෙනවා. මේ කණ්ඩායම තමයි. නිකන් නෙවෙයි සල්ලි අරගෙන. ලක්ෂ 13 15 අරගෙන. මුන් ගිනාව කමක් නෑ මේ අහිංසක මිනිස්සුන්ට හරි සලකනවා. මරණයක් වුණ වෙලාවක ආධාරයක් කරන්නේ. ලෙඩක් වුණ දවසකට ඇවිල්ලා බලන්නේ නෑ. මම දන්නවා හොඳටම JP කියන්නේ මොකද්ද කියන එක. ඉස්සර JP ගැන. මොකද මාතර රෝහණ විජේවීර ඔක්කොම මාතර දකුණු මිනිස්සු. විමල් වීරවංශලා ඔය ඉන්න හඳුන් හිටලා ඔක්කොම මාතර මිනිස්සු. උන්ගේ පැටිකිරි ඉස්සර මම දන්නවා හොඳට. දැන් JP වගේ නෙවෙයි. මිනිමරු දේශපාලන මිනිමරු JP. උන් තමයි මෙහාට පැනලා පක්ෂපාත මාරු කරගෙන දැන් වැඩ පෙන්නන්නේ අහිංසක මිනිස්සුන්ට. මට වගේම අපේ ආයතනයට ගොඩාක්ම කනගාටුවට කරුණක් තමයි අපි මේ ප්‍රශ්න තානාපතිවරයෙකුට පහර ගැනීම. මේ මිනිස්සු ඇවිල්ලා ඉන්නේ යම් කිසි වැඩක් කරන්න. මේ මිනිස්සු හැම පැත්තම බලනවා. හැම මිනිහෙක් දිහාම බලනවා. මේ මිනිස්සුන්ට සල්ලි හොයන්න ඕනේ නැහැ. මේ මිනිස්සු ප්‍රකෝටිපතියෙක් ඇමරිකාවේ. හොඳ ව්‍යාපාරිකයෙක්. මුම්මකේ මැටි ගෙවල් වල ඉඳලා JP කළා මේ තත්ත්වයට ඇවිල්ලා පාර ගහන්නේ ඊවි නිවුස් වලින් අරවයින් මේවයින් පාර ගහන එක වැරදි.
යන මේ මුද්දලෙක් නෙවෙයි. හොඳයි බලමු. අපි මේ ජපානයේ ඉන්නවා. එතුමාව ආරක්ෂා කරනවා අපි. මගේ රත්තරන් හදවත් කියන ප්‍රෝග්‍රෑම් එක ගොඩාක් දෙනෙක් ඉන්නවා මේ. එයා මම සාකච්ඡාවට ගන්නවා. ඒ වගේම අනේ පාර වැඩසටහනේ හොරයක් කුටික ගේ විස්තරත් ඔබතුමාලට දෙනවා. බොහොම ස්තුතියි. අද දවසේ අපේ වැඩසටහනට අනුග්‍රහයක දායකත්වය ලබා දෙන්නේ ලයන් රොයල්ටි අධිපතිතුමා සාන්ත වික්‍රමසිංහ මහත්මයා. අපි ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා. ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි ඔහු ගැන කතා කරලා ඔහු ජපානයේ ඉන්න ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ජපානයේ පවත්වන වැඩසටහන්, ඒ වගේම ප්‍රසංග, මේ වගේ දේවල් වලට ඔහු අනුග්‍රහයක දායකත්වය ලබා දෙනවා. ඉතින් ලංකාවේ ඉන්න ගායක ගායිකාවන්ට ගීත රචනා කරන්න, නිර්මාණය කරන්නත් ඔහු අමතක කළේ නැහැ. අපි දන්න බොහෝ දැවන්ත චරිතවලට ලස්සන ගීත රචනා කරනවා. ඉතින් ඒ වගේම මම කියන්න ඕනේ අපි ඉදිරි වැඩසටහන් වලින් ඔහු පිළිබඳව කතා බහ කරන්න සූදානම් වෙනවා. හමුවන්නට බෑ එදා වගේ කාලය නැවති ඈත රටකමා තනිවම මගේ කුටියේ තනිවම මගේ කුටියේ යලි හමුවෙන්න සිතා ඔබගෙන් වෙන්වී ආදා සිපගත් දෙකෝපුල් අදවාගේ මතකයි කුමාරියේ හමුවන්නට බෑ එදා වගේ කාලය නැවති ඈත රටකමා තනිවම මගේ කුටියේ තනිවම මගේ කුටියේ මේ දිවියේ අප යලි හමුවේ නම් සැමදා සෙනෙහෙන් බැඳී ඔබ මාතුරුලේ රඳවා සතපා ඉන්නම් මා මියන තුරා කුමාරියේ හමුවන්නට බෑ එදා වගේ කාලය නැවති ඈත රටකමා තනිවම මගේ කුටියේ තනිවම මගේ කුටියේ
දවසේදීත් ශ්‍රී ලංකා නිර්සාර වැඩසටහනත් එක්කයි ඔබ මෙලෙස එකතු වෙලා ඉන්නේ. අද අපේ 3 වෙනි වැඩසටහන. ඉතින් ගීත ගායනා කරන්න වගේම ගීත අහන්නත් අපි හැමෝම කැමතිනේ. ඒ නිසා අද දවසේදීත් ඔයගොල්ලෝ කැමති ලංකාවේ ඉන්න බොහොම ජනප්‍රිය ප්‍රසිද්ධ තරු කිහිපයකට අපි ආරාධනා කරා ගීත ගායනා කරන්න. අද දවසේදී මොන වගේ ගීත ගායනා කරන්න කියලා අපි දැන් බලමු. ඉතින් මම කියවනේ අද දවසේ අපි කතා කරන්නේ ස්ටාර්ස්ලා කීප කියලා. ස්ටාර්ස්ලා ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි කෙනෙක්. ඒ වගේම තමයි ප්‍රසංග වේදිකාවේ අපිට නැතුම් බැරි හඬක් තමයි දැන් මම කතා කරන්නේ. වේදිකාවේ නැතුම් බැරි හඬක් කිව්වහම ඇයව අපි කවුරුත් දන්නවා. ඇය තමයි අමිලා නදේශානි. අමිලා ගැන කතා කරද්දී එහෙම විශේෂයෙන්ම රියැලිටි ෂෝ එකකින් ඇවිල්ලා තමන්ගේ හැකියාව ඔපමට්ටම් කරගෙන ලංකාවේ ඉතාමත් ජනප්‍රියම චරිතයක් බවට පත්වෙච්ච කෙනෙක්. ලංකාවේ විතරක් නෙවෙයි මම හිතන්නේ ලෝකයේ සෑහෙන රටවලට ගිහිල්ලා ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරලා හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක් විදිහට අපිට ඇයව හඳුන්වන්න පුළුවන්. ප්‍රසංග වේදිකාවේ අපිට තවත් සහ ඔහුගේ කටහඬ අපිට ආදරය කරන හරිම ඉදිරිමාන්නේ හොඳ කෙනෙක් කියලා තත්ත්ව ප්‍රේක්ෂකව හඳුන්වන්න පුළුවන්. අපි හිතුවා දැන් ප්‍රේක්ෂක ගීතයක් රසවිඳින්න.
වන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුනේ ඔබ හින හින්න ඔබේ රජදහනේ මං තාමත් මගේ තනිහිනේ දුක්පත් කමට නැහිනි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ ආඩම්බර රුව දැකලා සිත ආයෙත් මුතු වෙලා සංගවන්නට බෑ කිසිදා පුංචි පෙම්පත් කතා අපේම ලොවේදී අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා ඔබ දුර ඇදේවි මං එකේ බිඳේවි අපි ඇතයි සැමදා ආයෙත් හඬන්න කඳුලක් මුනන්න ඇයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුනේ ඔබ හින හෙන්න ඔබේ රජදහනේ මං තාමත් මගේ තනිහිනේ දුක්පත් කමට නැහිනි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ සදාතනික පෙම පතලා තනිකඩ සිත මුලා වෙලා ඇති නැති දුර දුරක තියා සත්තමයි පෙම් කළා අපේම ලොවේදී අපි මුණ ගැසේවි සිතමින් පෙම් කරලා ඔබ දුර ඇදේවි මං එකේ බිඳේවි අපි ඇතයි සැමදා ආයෙත් හඬන්න කඳුලක් මුනන්න ඇයි අපි මේ හමුවන්නේ හිමි නැති ඔයාව හිත යට තියාන දුක් විඳලයි හිත හැදුනේ ඔබ හින හෙන්න ඔබේ රජදහනේ මං තාමත් මගේ තනිහිනේ දුක්පත් කමට නැහිනි ප්‍රේමේ ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ ස්ටාර් කෙනෙක් වෙනවා කියන එක සුපර් ස්ටාර් කෙනෙක් වෙනවා කියන එක රියැලිටි ෂෝ එකකින් කෙනෙක් ජයග්‍රහණය කරනවා කියන එක ඉතාමත් වටිනා සහ ඉතාමත් වැදගත් කාරණාවක්. ඉතින් කෙනෙක්ට ජනප්‍රිය වෙන්න හොඳම අවස්ථාවක් තමයි මේ රියැලිටි ෂෝස් කියලා කියන්නේ. ඒ වගේම තමයි කෙනෙක්ගේ දක්ෂතාවය එළියට පෙන්වන්න තියෙන හොඳම අවස්ථාවක් තමයි තරඟාවලියක් කියලා කියන්නේ. අපි සූදානම් එකම තරඟාවලියකින් ජයග්‍රහණය කරපු ස්ටාර්ස්ලා කීප දෙනෙක් එක්ක අද දවසේදී කතා කරා. සිටිනා බව මේ ප්‍රිය සාදරේ දිනුවන් සඟවා ඉවතට යන්නම් ඔබ ගැවසෙන මේ මාහිමේ
වෙන යුවතියකගේ අත අරගෙන මා වැඟුමක් රඟන්නේ නෑ හදවත රිදවන විරහ ගීතයක් ඔබ වෙනුවෙන් මා ගයන්නේ නෑ ඔබ වෙනුවෙන් මා ගයන්නේ නෑ මට අමතක නෑ ඔබ සිටිනා බව මේ ප්‍රිය සාදයේ දෙනුවන් සඳවා ඉවතට යන්නම් ඔබ ගැවසෙන මේ මායිමේ වෙනතක බැඳී සිත යලි කැඳවන්නට දහස් වරක් කඳුලැලි සැලුවා වෙනතක බැඳී සිත යලි කැඳවන්නට දහස් වරක් කඳුලැලි සැලුවා දෙපයට තවරුණ දූවිලි විලසින් මගේ ආදරේ පිළිගන්නේ නෑ මගේ ආදරේ පිළිගන්නේ නෑ මට අමතක නෑ ඔබ සිටිනා බව මේ ප්‍රිය සාදයේ දෙනුවන් සඟවා ඉවතට යන්නම් ඔබ ගැවසෙන මේ මායිමේ ජැපන් සුපර්ස්ටාර් කියනකොට මේ වෙනකොටත් ඔබ දන්නවා මොකක්ද ජැපන් සුපර්ස්ටාර් කියන්නේ කියලා. ජැපන් සුපර්ස්ටාර් තරගයේ අපි ආරම්භ කරේ තරගකරුවන් 1000කට අධික පිරිසකගෙන්. මේ වෙනකොට තරගයක් කියනවා අපි දන්නවනේ අනිවාර්යයෙන්ම එක් පුද්ගලයෙකුට තමයි තරගයේ ජයග්‍රහණය ලබන්න හැකියාව තිබෙන්නේ. ඉතින් මේ වෙනකොට ජැපන් සුපර්ස්ටාර් තරගයෙන් තරගකරුවන් හරියටම 53 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා තවත් ඉදිරියට තරග වදින්නට. ඉතින් අද දවසේදී අපි ඔවුන්ට සුපපතනවා ඊළඟ තරගය ජයග්‍රහණය කරන්න. ඒ වගේම ජැපන් සුපර්ස්ටාර් වෙන්න අපි ඔවුන්ට සුබ පැතුම් එක් කරනවා. ඉතින් දිගටම ජැපන් සුපර්ස්ටාර් තරගයන් සමග රැඳී ඉන්න කියලා ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ආයිබෝවන්.